साधो 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 नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्स श्रद्धा बुद्धि संपन्न कारुणिक वासनावंत पिंवत्नी सूत्र දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අද දවසේදී අපි දේශනා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ 22 වන සූත්‍ර දේශනාව අලගද්දූපම සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ තේරුම විදිහට අපිට සිහිපත් කරන්න පුළුවන්. සර්පයා උපමාවට ගනිමින් දේශනා කළ සූත්‍රයේ විදිහට මේ සූත්‍රය තුල කාමයන් පිළිබඳව බුද්ධ දේශනාව අන්තර්ගත වෙනවා. සර්පපමාව මගින් ධර්මයේ පිළිබඳව දේශනා කළ තිබෙනවා. ඒ වගේම ධර්මයේ ඉගෙනීමේ හා ප්‍රතිඵල පිළිබඳව සඳහන් වෙනවා. ධර්මයේ අර්ථ මතක තබා ගන්නා හා ගැටලු निराකරණය කරගත යුතු ආකාරය පිළිබඳව බුදුහාමුදුරු දේශනා කළ තිබෙනවා. පෞරාක් උපමාවට ගනිමින් තථාගත ධර්මයේ අරමුණ පෙන්වා දීලා තිබෙනවා. දෘෂ්ටි හට ගන්නා තැන් 6ක් හා දෘෂ්ටි හට ගන්නා ආකාර 6ක් පිළිබඳව සිහිපත් කළ තිබෙනවා. යමක විසින් අල්ලා ගත යුතු දේ මොනවද? එවැගේම අත්වාද උපාදානීය ස්වභාවය, දෘෂ්ටි බන්ධනීය ස්වභාවය, ආත්මය පිළිබඳව, පංචස්කන්ධය පිළිබඳව යථාර්ථයේ දකින ලද භික්ෂුව හඳුන්වන විවිධ නම් හා හේතු, රහතන් වහන්සේ නමකගේ විඥානීය ස්වභාවය පිළිබඳව, එවැගේම ශ්‍රවණීන්, බ්‍රහ්මණීන් බුදුරජාණන් වහන්සේට කරන චෝදනාවන් පිළිබඳව, එවැගේම බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නන් හා ගෞරව කරන්නන් දෙස බලපු ආකාරය, ඒ විදිහට ගෞරව කරන්න හා ගෞරව කරන්නන් දෙස සිටිය යුතු ආකාරය පිළිබඳව, එවැගේම තමන්ට ආйти නැති දේවල් පිළිබඳව, නිවන් අවබෝධ කරන හා සුගතියට යන පිරිස් පිළිබඳව මේ සූත්‍රය තුල අන්තර්ගත වෙනවා. එතකොට අරිට්ඨ කියන භික්ෂුන් වහන්සේට ඇතිවෙච්ච තාමත්ම භයානක මිත්‍යා අදහසක් මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ සමයකදී. එතකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලෙකදී ගිජුලිහිනියන් නසන කුලයේ ඉපදිච්ච ගන්ධබාධි පුප්ප කියන අරිට්ඨ කියන භික්ෂුන් වහන්සේට ඊ타ත්ම භයානක මිත්‍යා අදහසක් හටගෙන තිබුණා. මේ අදහස තමයි බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධයේ පිණිස බලපාන අන්තරාය කර ධර්ම පවසලා තිබුණත් ඒ අන්තරාය කර ධර්මයන් සේවනය කරන පුද්ගලයාට ඒ කිසිවක් නිවන අවබෝධයේ පිණිස අන්තරාය කර වෙන්නේ නැහැ කියලා තමයි මේ අරිට්ඨ හාමුදුරුව අවබෝධ කරගෙන තිබුණේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් දෙයක් නිවනට බාධාවක් වෙනවා කියලා සිහිපත් කරා නම් අරිට්ඨ හාමුදුරුව සිහිපත් කරන්නේ ඒ දේ නිවනට බාධාවක් නෙවෙයි කියලා. එහෙම අදහසක් තමයි අවබෝධයක් තමයි අරිට්ඨ හාමුදුරන්ට තිබුණේ. ඉතින් මේ අරිට්ඨ හාමුදුරන්ගේ තිබෙච්ච මේ භයානක මිත්‍යා අදහස ගැන භික්ෂුන් වහන්සේලාට ආරංචි කළ භික්ෂුන් වහන්සේලා අරිට්ඨ හාමුදුරුව ළඟට ගිහලා මේකේ සත්‍ය අසත්‍යතාවය විමසලා බැලුවා. ඊට පස්සේ අරිට්ඨ හාමුදුරුව ඒ අදහස සත්‍යයි කියලා පිළිගත්තා. Taman දරන්නේ ඒ වගේ මතයක් කියලා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා මේ අරිට්ඨ හාමුදුරුවන්ට ඒ මිත්‍යා මතයෙන් භයානක මිත්‍යාවෙන් ගැලවෙන්න යහපත් සිතින් ධර්ම මාර්ගයේ පෙන්වා දෙන්න කටයුතු කළා. බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නෙවෙයි කියලා සිහිපත් කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කිසිම දවසක ඒ වගේ වැරදි දහමක් දේශනා කළා නැහැ. ඒ නිසා ඔබ වහන්සේගේ මතය ඉවත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම් පෙන්වා දෙමින් ඒ භික්ෂුන් වහන්සේලා අරිට්ඨ හාමුදුරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වා දෙන්න කටයුතු සිද්ධ කළා, උත්සාහ කළා. එතෙන්දී විශේෂයෙන්ම මේ භික්ෂුන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේ කාමයන් පිළිබඳව දක්වන මතය අරිට්ඨ හාමුදුරන් සිහිපත් කළා. බුදුහාමුදුරුවෝ කාමයන් ඇට සැකිල්ලකට උපමා කළා, මස් වදල්ලකට උපමා කළා, ඇවිලගත් හුළුවත්තකට උපමා කළා, ගෙඩි අඟුරු වලකට උපමා කළා, නින්දේදී දකින සිහිනයකට උපමා කළා, ණයට ඉල්ලාගත් දෙයකට උපමා කළා, ගහක තියෙන ගෙඩි වලට උපමා කළා, කඩුවකුයි මස් කපන කොටයකට උපමා කළා, තේනූල් ආයුධයකටත් උපමා කළා, භයානක සර්පයේ ඔළුව පැත්තටත් උපමා කළා. මෙන්න මේ විදිහට කාමයන් අල්පාස්වාද තියෙනවා, දුක් ගොඩක්, කරදර ගොඩක්, භයානක විපාක ගොඩක් තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කාමයන් පිළිබඳව දේශනා කළේ කියලා මේ භික්ෂුන් වහන්සේලා අරිට්ඨ හාමුදුරුවන්ට කාමයන් පිළිබඳ බුද්ධ දේශනාව සිහිපත් කළා.
ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා අරිට්ඨ හාමුදුරන් ඉල්ලීමක් කළා. ඔබ වහන්සේ වැරදි අවබෝධයක් තියෙනවා නම් ඒ වැරදි අවබෝධය අත්හැර ගන්න ඒ තුලින් බුදුරජාණන් වහන්සේට නිගා කරන්න එපා කියන ඉල්ලීමත් ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා සිද්ධ කළා. ඒ වුණාට මේ අරිට්ඨ හාමුදුරුවෝ ඒ තමන්ගේ මතය ඉවත් කරගත්තේ නැහැ. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නමකට කතා කරලා කිව්වා තමන් වහන්සේ අමතන ආකාරයට අරිට්ඨ හාමුදුරන්ට ගිහින් කියන්නේ මාව මුණ ගැහෙන්න එන්න කියලා. ඊට පස්සේ මේ හාමුදුරුව කෙනෙක් ගිහිල්ලා අරිට්ඨ හාමුදුරන්ට මේ කාරණාව සිහිපත් කළාම අරිට්ඨ හාමුදුරුව බුදුහාමුදුරන්ව බැහැ දකින්න ආවා. බුදුහාමුදුරුව බැහැ දකින්න ආවට පස්සේ අරිට්ඨ හාමුදුරුවන්ගේ බුදුහාමුදුරුව අහනවා ඒ මතය ඇත්තද ඒ වගේ මතයක් ඔබ දරනවා කියන්නේ ඇත්තද කියලා. ඊට පස්සේ අරිට්ඨ හාමුදුරුව ඒක පිළිගත්ත. Taman දරන්නේ ඒ වගේ මතයක් Tamanට තියෙන ඒ වගේ අවබෝධයක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අරිට්ඨ හාමුදුරන්ගෙන් අහනවා හිස් පුරුෂය Taman වහන්සේ ඒ වගේ ධර්මයක් කාහට දේශනා කළ බවද ඔබ අහලා තියෙන්නේ ඔබ දන්නේ කියලා. ඒ වෙලාවේදී මේ අරිට්ඨ හාමුදුරුවෝ ඒ වගේම බුදුරජාණන් වහන්සේ අරිට්ඨ හාමුදුරුවන්ට මේ තමන් වහන්සේ සිහිපත් කරන නිවන් මාර්ගට අන්තරාය කර ධර්ම නොඑක ආකාරයෙන් දේශනා කළා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අරිට්ඨ හාමුදුරන්ට සිහිපත් කරනවා තමන් වහන්සේ නිවන් මාර්ගට අන්තරාය කර ධර්ම නොයෙකුත් ආකාරයෙන් දේශනා කළා තියෙනවා. ඒවා නිවන් මාර්ගට අන්තරාය කරම කියලා ආපහු බුදුහාමුදුරුවෝ සිහිපත් කරා. එතෙන්දී බුදුහාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේලා කාමයන් පිළිබඳව ඒ දේශනා කරපු බුද්ධ දේශනාව ඒ විදිහටම ආපහු අරිට්ඨ හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී සිහිපත් කරන. එතකොට බුදුරජාණන් වහන්සේ අරිට්ඨ හාමුදුරන් සිහිපත් කරන ඔබ වැරදි දෙයක් මේ ධර්මයේ වැරදි විදිහට අල්ලගෙන තමන් වහන්සේටත් චෝදනා කරනවා. ඒ වගේම තමන්ගේම ගුණ නැති කර ගන්නවා, බොහෝ පවරස් කර ගන්නවා කියලා. ඒක බොහෝ කාලයක් දුක් පීඩා පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ අරිට්ඨ හාමුදුරන්ට ඒ වෙලාවේදී කරුණු කාරණා පැහැදිලි කළා. දෙනවා කියන්නේ අරිට්ඨ හාමුදුරුවෝ මේ වැරදි මතය පිළිබඳව කියන්නේ අරිට්ඨ හාමුදුරන්ගේ වැරදි මතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා විස්තර කරලා ඒ වැරදි මතයේ තියෙන භයානකම් පිළිබඳව ව්‍යවස්ථාව සිහිපත් කළා. ඒ අරිට්ඨ හාමුදුරන්ගේ වැරදි මතය නිසා උන්වහන්සේ ධර්මයේ වැරදියට අල්ලගෙන නිසා ඒකෙන් තමන් වහන්සේටත් චෝදනාවක් වෙනවා. ඒ වගේම අරිට්ඨ හාමුදුරුවෝ තමන්ගේම ගුණ නැති කර ගන්නවා වගේම තමන්ම බොහෝ පවරස් කර ගන්නවා කියලාත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ අරිට්ඨ හාමුදුරන් සිහිපත් කළා. එහෙම සිහිපත් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලා මොකද්ද මේ ගැන හිතන්නේ මේ අරිට්ඨ භික්ෂුවට මේ බුද්ධ ශාසනයේ උණුසුමවත් ලැබිලා තියෙනවද කියලා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ස්වාමීනි අරිට්ඨ භික්ෂුවට ඒක කොහොම ලැබෙන්නේද? ඒක ලැබෙන්නේ නැහැ, ඒක නැහැමයි කියලා. ඒ වෙලාවේදී අරිට්ඨ හාමුදුරුවෝ නිහඬව හැකිලෙලා ඇඟ පහත් කරගෙන මුහුණ යටට හරවාගෙන කිසිවක් නොතේරෙන කෙනෙක් වගේ කරබාගෙන හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අරිට්ඨ හිස් පුරුෂය නුඹගේ ලාමක හැසිරීමෙන් ඔබගේ වැරදි මතය ප්‍රකට වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. කියන්නේ ඒ වෙලාවේ මේ විදිහට ලැජ්ජාවෙන් මුහුණ යටට හරවාගෙන ඒ හිටපු ආකාරයෙන් බුදුහාමුදුරුවෝ සිහිපත් කළා ඔබේ වැරදි මතය දැන් ප්‍රකට වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා මේ තමන් වහන්සේ ඒ වගේම එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අරිට්ඨ භික්ෂුව වැරදි විදිහට වටාගත් මිත්‍යා දෘෂ්ටියකින් තමන් වහන්සේටත් චෝදනා කරනවා. ඒ වගේම ඔහුගේම ගුණ නැති කර ගන්නවා, බොහෝ රස කර ගන්නවා, පව රස කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කළා. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඒ අරිට්ඨ හාමුදුරුවෝ දරන මතේ හා සමාන ධර්මයක් තමන් වහන්සේ කාටවත් දේශනා කළ තියෙනවද කියලා. ඒ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේලා සිහිපත් කළේ ඔබ වහන්සේ කිසිම දවසක අපිට ඒ වගේ ධර්මයක් දේශනා කළා නැහැ. ඔබ වහන්සේ නිවන් මාර්ගට අන්තරාය කර දේවල්, බාධා කරන දේවල් අන්තරාය කර විදිහට අපට දේශනා කළා. ඒවා කවුරු අනුගමනය කළත් නිවන් මාර්ගට බාධාවක්, නිවන් මාර්ගට අන්තරායක් කියලා මේ භික්ෂුන් වහන්සේලා සිහිපත් කළා. එතෙන්දී කාමයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මතයත් ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේදී ආපහු සිහිපත් කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ ධර්මාවබෝධය පිළිබඳ සතුටු වෙලා සාදු නාද පැවැත්වුවා කියලා මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා මේ අරිට්ඨ භික්ෂුව කාමයන්ගෙන් තොරව, කාම සංඥාවෙන් තොරව, කාම විතරක වලින් තොරව කාමයන් සේවනය කරනවා කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. කියන්නේ බුදුහාමුදුරුවෝ සිහිපත් කරන්නේ මේ අරිට්ඨ හාමුදුරුවෝ
කාම භෝගී කෙනෙක් කියලා තමයි ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම සිහිපත් කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හිස් පුරුෂයන් ධර්මයේ ඉගෙන ගැනීමේ සහ සත්පුරුෂයන් ධර්මයේ ඉගෙන ගැනීමේ අරමුණත් ඔවුන්ට ලැබෙන ප්‍රතිඵලය පිළිබඳවත් වෙන වෙනම පෙන්වා දෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සර්පයෙකු අල්ලන්නේගේ උපමාවක් අරගෙන තමයි මේ කාරණා පිළිබඳව සිහිපත් කරන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ හිස් පුරුෂයන් ධර්මයේ ඉගෙන ගැනීමේ අරමුණ සහ ඔවුන්ට ලැබෙන ප්‍රතිඵල පිළිබඳව සිහිපත් කරනවා. මේ ශාසනයට ඇතුළු වෙන සමහරක් හිස් පුරුෂයන් ධර්මයේ ඉගෙන ගන්නවලු. එතකොට මේ ධර්මයේ ඉගෙන ගන්නකොට සූත්‍ර දේශනා ඉගෙන ගන්නවා. ගාථා සහිත දේශනා ඉගෙන ගන්නවා. ගාථා රහිත ධර්ම විස්තර ඉගෙන ගන්නවා. ගාථාවන් ඉගෙන ගන්නවා. ඒ වගේම උත්සාහය රහිතව බුදු කෙනෙක්ගේ හදවතින් පැන නැගිච්ච සදහම් කාරණා ඉගෙන ගන්නවා. මේ අවරින් පවසන ලදයි බුදුමුවින් පැන නැගිච්ච සදහම් කරුණු ඉගෙන ගන්නවා. ඒ වගේම සසරේ පැමිණි බෝසත්වරයෙක්ගේ ගමන ගැන කියවෙන ඒ ජාතක කතා ඉගෙන ගන්නවා. ඒ වගේම බුදුවරයෙක්ගේ ආශ්චර්ය අద్භූත ජීවිතය ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම ප්‍රශ්නෝත්තර වශයෙන් කරන ධර්ම සාකච්ඡා ඉගෙන ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ. කියන්නේ සොත්ත ගෙය වෙయ్యාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අභූත ධර්ම වේදල්ල කියන මේ නවාංග සත්ව ශාසනය ඉගෙන ගන්නවා. හැබැයි මේ හිස් පුරුෂයා ඉගෙන ගන්නේ ධර්මයේ ඉගෙන ගත්තට ඒ ධර්මයේ අර්ථ ප්‍රඥාවෙන් විමසන්නේ නැහැ. ඒ නිසා උන්ට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. එතකොට මේ හිස් පුරුෂයන් ධර්මයේ ඉගෙන ගන්නේ වාද විවාද කොට ජය ගැනීමේ අදහසින් පමණක් මිසක් ධර්මයේ හැදෑරීමෙන් තමන්ගේ ජීවිතයට යහපතක් සිද්ධ කරගන්න නෙවෙයි. ඒ නිසා යම් කෙනෙක් ධර්මයේ හැදෑරීමෙන් ජීවිතයට යහපතක් සිදු වෙනවද ඒ යහපත මේ හිස් පුරුෂයන්ට සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒකට හේතුව තමයි ධර්මයේ වැරදි විදිහට අල්ලා ගැනීම නිසා බොහෝ කාලයක් දුක් පීඩා විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් සිහිපත් කරනවා. සර්පයෙන් ප්‍රයෝජන තියෙන මිනිස්සෙක් සර්පයෙක් හොයාගෙන යනකොට විශාල සර්පයෙක් හම් වෙනවා. ඒ සර්පයාව කිසිම වග විභාගයකින් තොරව ඒ සර්පයාගේ කඳෙන් හරි වලගෙන් හරි අල්ලගෙන එතකොට අල්ල ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ සර්පයා ආපහු කරකලා අර සර්පයාලෝ පුද්ගලයාගේ අතට හරි ඇඟේ කොතනකට හරි දෂ්ට කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? පුද්ගලයා මරණයටපත් වීමක් හරි මාරාන්තික දුක් වේදනාවක් විඳිනවා හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ වැරදියට අල්ලාගත් පුද්ගලයා ඒ ධර්මයේ වැරදියට අල්ලා ගැනීම නිසා ඇති කරගන්න හානිය පිළිබඳව ඒ අවස්ථාවේ සිහිපත් කරන. එතකොට සර්පයාව හරියට අල්ලගත්තේ නැති නිසා තමයි ඒ සර්පයාල පුද්ගලයාට තමා අල්ලපු සර්පයාගෙන්ම හානියක් ඒ වගේම විපතක් සිද්ධ වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ එතෙන්ද සිහිපත් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එතෙන්ද සිහිපත් කරනවා සත්පුරුෂයන් ධර්මයේ ඉගෙන ගැනීමේ අරමුණ හා ඔවුන්ට ලැබෙන ප්‍රතිඵල පිළිබඳ. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ශාසනයට ඇතුළු වෙන සත්පුරුෂයන් ඒ සූත්‍ර ඒ වගේම සූත්‍ර දේශනා ගාථා සහිත දේශනා ගාථා රහිත ධර්ම විස්තර ගාථාවන් ඒ වගේම උත්සාහ රහිතව බුදු කෙනෙක්ගේ හදවතකින් පැන නැගිච්ච සදහම් කාරණා මේ අවරින් පවසන ලදයි බුදුමුවින් පැන නැගිච්ච සදහම් කාරණා ඒ වගේම සසරේ පැමිණිච්ච බෝසත්වරයෙක්ගේ ගමන ගැන කියවෙන ජාතක කතා ඒ වගේම බුදුවරයෙක්ගේ ආශ්චර්ය අద్භූත ජීවිතය ගැන කියන අద్භූත ධර්ම ඒ වගේම ප්‍රශ්නෝත්තර වශයෙන් කරන ධර්ම සාකච්ඡා මේවා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ සූත්‍ර ගෙය්‍ය වෙయ్యාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධර්ම වේදල්ල කියන මේ නවාංග සත්තු ශාසනය ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ ඉගෙනගෙන ඒ ධර්මයේ අර්ථ ප්‍රඥාවෙන් විමසනවා. ඒ නිසා මොකද වෙන්නේ? ධර්මයේ උන්ට අවබෝධ වෙන. එතකොට ඒගොල්ලෝ ධර්මයේ ඉගෙන ගන්නේ වාද විවාද කළ ජය ගැනීම අදහසින් නෙවෙයි ධර්මයේ ඉගෙන ගන්න. එතකොට ඒගොල්ලන්ට යම් කෙනෙක් ධර්මයේ හැදෑරීමෙන් තමන්ගේ ජීවිතේ යම් යහපතක් වෙනවා නම් ඒ යහපත උන්ට සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ධර්මයේ නිවැරදි විදිහට අල්ලා ගැනීම නිසා ඔවුන්ට දීර්ඝ කාලයක් ඒක හිතසුව පිණිස බලපානවා කියලා. ඒකට හේතුව තමයි ධර්මයේ නිවැරදි ලෙස වටහා ගැනීම කියලා එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අර සර්ප උපමාව ආපහු අරගෙන සිහිපත් කරනවා. සර්පයෙන් ප්‍රයෝජන තියෙන මිනිස්සෙක් සර්පයෙක් හොයාගෙන යනකොට විශාල සර්පයෙක්ව දැක්කනවා. ඒ දැක්කට පස්සේ ඒ පුද්ගලයා මොකද කරන්නේ? එළුකුරයක් හැඩේ තියෙන දණ්ඩකින් ඒ සර්පයාව තද කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ උගේ බෙල්ලෙන් හොඳ හැටියට අල්ල ගන්නවා. එතකොට ඒ සර්පයා ඒ පුද්ගලයාගේ අතේ හරි ඇඟේ කොතනක හරි වෙලෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ සර්පයා මුල් කරගෙන පුද්ගලයා මරණයටපත් වීමක් හරි
මාරාන්තික දුක් විඳීමක් කර සිද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද සර්පයාව හරියට අල්ලගත්ත නිසා. එතකොට සර්පයෙක්ගෙන් ප්‍රයෝජන තියෙන මිනිස්සෙක් හරියට සර්පයෙක් අල්ලා ගත්තාම ඒ සර්පයාගෙන් ඒ පුද්ගලයාට හානියක් සිද්ධ වෙන්නේ නැහැ වගේ තමයි ධර්මයේ හරියට අල්ලාගත්ත පුද්ගලයාට ධර්මයේ නිසා හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තුලින් ඔහුට යහපතක්ම තමයි සිද්ධ වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරන මේ ධර්මයේ අර්ථ මතක තබා ගත යුතු අරුහා ගැටලු निराකරණය කරගත යුතු ආකාරය පිළිබඳව. එතෙන්දී බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා තමන් වහන්සේ දේශනා කරන ධර්මයේ අර්ථ කාට හරි වැටහෙනවා නම් ඒ විදිහට මේක මතක තියාගන්න කියලා. එහෙම අර්ථ වැටහෙන්නේ නැත්නම් ඒක තමන් වහන්සේගෙන් විමසන්න කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එහෙම තමන් වහන්සේගෙන් විමසන්නේ නැතිනම් ධර්මයේ දන්න වික්ත භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් විමසා දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ වගේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේ පහුරක් උපමාවට ගනිමින් මේ තථාගත ධර්මයේ අරමුණ ඒ මොහොතේ පෙන්වා දෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන තමන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළ තියෙන පහුරක් උපමා කරගෙන. එතකොට පහුර තියෙන ඊතර වීමට පමණක් බවත්, කරේ තියාගෙන යාමට නොවන බවත්, ඒ නිසා තමන් වහන්සේගේ ධර්මයේ අරමුණත් ඒ වගේ කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. කුල්ලූපමං ඕ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්ථාය නොගහනත්ථාය තං සුනාත සාදුකං මනස කරෝත භාසෙස්සාමීති කියලා බුදුරජාණන් වහන්සේ අවස්ථාව සිහිපත් කරනවා. ඒ උපමා මෙන්න මෙහෙමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. දුර ගමනක් යන්න පටන් ගත්ත මිනිස්සෙක්ට ඒ ගමන් කරනකොට ලොකු ජලාශයක් මුණ ගැහෙනවා. එතකොට තමන් ඉන්න පැත්ත ඉතාමත්ම භයානකයි, සකසහිතයි කියලා හිතලා එතරට පැනගත්තොත් හොඳයි කියලා. එහෙම වුණොත් බියක් සකක් නැතුව ඉන්න පුළුවන් කියලා මේ මිනිස්සයාට හිතෙනවා. හැබැයි මේ මිනිස්සයාට මේ මහා ජලාශයෙන් එතර වෙන්න නැවක් හරි පාලමක් හරි නැති නිසා මේ මිනිස්සයා කල්පනා කරනවා මට තියෙන්නේ දරකොළ අතු ආදී එකතු කොටගෙන පහුරක් බැඳගෙන ඒ පහුර වතුරට දාගෙන අත්පා වලින් වීරය අරගෙන සුවසේ එතරට යාම පමණයි කියලා. එතකොට තමන්ට කිරීමට ඉතුරුලා තින්නේ එච්චරයි කියලා හිතලා ඒ මිනිස්සයා මොකද කරන්නේ? අර දරකොළ ආදී එකතු කරලා පහුරක් හදලා ඒ පහුර වතුරට දාලා අත්පා වලින් වීරය අරගෙන සුවසේ එතර වෙනවා. එතර වුණාට පස්සේ මේ මිනිස්සයා හිතනවා මේ පහුර මට සෑහෙන උපකාර කළා. මම මේ පහුර නිසා තමයි අත්පා වලින් වීරය අරගෙන සුවසේ එතර වුණේ. දැන් මට කරන්න තියෙන්නේ මේ පහුර ඔළුවේ තියාගෙන හරි කරේ තියාගෙන හරි මං යන තැනකට ගෙනියන එකයි කියලා ඒ මිනිස්සයාට හිතුණා කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. ඒ උපමාව සිහිපත් කරලා බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබ ඒ ගැන මොකක්ද හිතන්නේ? මේ පුද්ගලයා පහුරට කරපු වැඩේ හරිද? ඒ පිළිබඳව හිතපු ආකාරය හරිද කියලා අහනවා. එතෙන්දී භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ඒක වැරදි සිතුවිල්ලක්. ඒ කියන්නේ ස්වාමීනි ඔහු පහුරට සිද්ධ කරන්න ඕන දේ නෙවෙයි සිද්ධ කළේ කියලා ඒ වැරදි සිතුවිල්ලක් බව ඒ භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අර මිනිස්සයා මේ පහුරට කරන්න ඕන දේ සිහිපත් කරමින් ඒ පහුරේ උපමාව සම්පූර්ණ කරමින් ඒ උපමාව හා ධර්මයේ අතර තියෙන සමාන බව ඊට පස්සේ පෙන්වලා දෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා ඒ පුද්ගලයා පහුරට කළ යුතු දේ කළ යුතු නිවැරදි දේ සිද්ධ කරනවා නම් මෙන්න මේකයි කරන්නට ඕනේ. කියන්නේ ජලාශයෙන් එගොඩ වෙච්ච මේ පුද්ගලයා හිතන්න ඕනේ මෙන්න මෙහෙමයි. මට මේ පහුර සෑහෙන උපකාර වුණා තමයි. ඉතින් මම මේ පහුර නිසාම අත්පා වලින් වීරිය අරගෙන සුවසේ එතර වුණා තමයි. දැන් මට කරන්න තියෙන්නේ මෙච්චරයි. එක්ක මේ පහුර ගොඩ දාලා යනවා. එහෙම නැත්නම් වතුරේ පාකලා දාලා මම මගේ ගමන යනවා කියලා හිතන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව සිහිපත් කළා තියෙනවා. සිහිපත් කරන දේශනා කරනවා තමන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ පහුර උපමා කරගෙනම තමයි කියලා. ඊතර වීම පිණිස බවත් ග්‍රහණය කර ගැනීමට නොවන බවත් මේ ධර්මයේ තියෙන ඊතර වීම පිණිස බවත් ග්‍රහණය කර ගැනීමට නොවන බවත් බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ සසරින් ඊතර වෙන්න තියෙන ධර්මයේ පවා තමන් වහන්සේ අර පහුරක් උපමා කරගත් ආකාරයට අත්හරින්න කියලා කියනවා නම් අධර්මයේ අත්හැරීම පිළිබඳව අමුතුවෙන් කිව යුතු දෙයක් නැහැ නේද කියලා මේ භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුතවත් ආර්ය ශ්‍රාවකයාත් එවැගේම සුතවත් ආර්ය ශ්‍රාවකයාත් අසුතවත් පුතග්ජනයාගේ ස්වභාවය සිහිපත් කරමින් දෘෂ්ටි හට ගන්නා තැන් හයක් හා ඔවුන් තුලේ දෘෂ්ටි හට ගන්නා ආකාර හයක් පිළිබඳව සිහිපත් කරනවා.
එතෙන්දී මුලින්ම බුදුරජාණන් වහන්සේ සුතවත් අසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය සිහිපත් කරනවා. අසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය තමයි ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ, ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂ නැහැ, ආර්ය ධර්මයක හික්මෙන්නේ නැහැ, සත්පුරුෂයන්ම හඳුනන්නේ නැහැ, සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂ නැහැ, සත්පුරුෂ ධර්මයක හික්මෙන්නේ නැහැ. ඒ වගේ අසෘතවත් පෘථග්ජනයා තුළ මෙන්න මේ වගේ දෘෂ්ටි හට ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. මොනවද ඒ? සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය පිළිබඳව මගේ කියලා, මේ මම කියලා, මේ මගේ ආත්මය කියලා රැවටෙනවලු. ඒ වගේම ස්පර්ශයෙන් හටගත්ත මේ වේදනාව මගේ කියලා, මේ මම කියලා, මේ මගේ ආත්මය කියලා රැවටෙනවා. ඒ වගේම ස්පර්ශයෙන් හටගත්ත මේ සංඥාව මගේ කියලා, මේ මම කියලා, මේ මගේ ආත්මය කියලා රැවටෙනවා. ඒ වගේම ස්පර්ශයෙන් හටගත්ත මේ සංස්කාර මගේ කියලා, මේ මම කියලා, මේ මගේ ආත්මය කියලා රැවටෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දැනගන්න ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු, හිතට එන දේවල්, සොයන දේවල්, හිතේ හැසිරෙන දේවල් ඒවා මගේ කියලා, මේ මම කියලා, මේ මගේ ආත්මය කියලා රැවටෙනවලු. ඒ වගේම මේක තමයි ලෝකය, ඒක තමයි ආත්මය. මම පරලොවදී අන්නේ ආත්මය ලබා ගන්නවා. එතකොට මට නිත්‍ය වෙලා, ස්ථිර වෙලා, සදාකාලික වෙලා වෙනස් නොවන ස්වභාවයෙන් ඒ විදිහටම ඉන්න පුළුවන් කියන දෘෂ්ටිය හටගන්න යම් ආකල්පයක් තියෙනවා නම් ඒ ආකල්පය ඒක මගේ, මේ මම, මේ මගේ ආත්මය කියලා රැවටෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරන. ඒ කියන්නේ අසෘතවත් පෘථග්ජනයා තුළ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ පිළිබඳ, ස්පර්ශයෙන් හටගත්ත වේදනාව, ඒ වගේම සංඥාව, සංස්කාර, මේ ආත්මය මගේ, මේ මම, මේ මගේ ආත්මය කියලා රැවටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂයන්ව හඳුනනවා. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂයි. ඒ වගේම සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. අනේ වගේ සුතවත් ආර්ය ශ්‍රාවකයා තුළ මෙන්න මේ ආකාරයේ දෘෂ්ටි හට ගන්නවා කියලා තමයි බුදුහාමුදුරුවෝ සිහිපත් කළේ. ඒ තමයි සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය මගේ නොවේ, මම නොවේ, මේ මගේ ආත්මය නොවේ කියලා අවබෝධයෙන් දකිනවා. ස්පර්ශයෙන් හටගත්ත වේදනාව මගේ නොවේ, මේ මම නොවේ, මේ මගේ ආත්මය නොවේ කියලා අවබෝධයෙන් දකිනවා. ස්පර්ශයෙන් හටගත්ත සංඥාව මගේ නොවේ, මේ මම නොවේ, මේ මගේ ආත්මය නොවේ කියලා අවබෝධයෙන් දකිනවා. ඒ වගේම ස්පර්ශයෙන් හටගත්ත සංස්කාර මගේ නොවේ, මේ මම නොවේ, මේ මගේ ආත්මය නොවේ කියලා අවබෝධයෙන් දකිනවා. ඒ වගේම ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දැනගන්න ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු, හිතට එන දේවල්, සොයන දේවල්, හිතේ හැසිරෙන දේවල් මගේ නෙවෙයි කියලා, මේ මම නෙවෙයි කියලා, මේ මගේ ආත්මය නෙවෙයි කියලා අවබෝධයෙන් දකිනවා. ඒක තමයි ලෝකය, ඒක තමයි ආත්මය. මම පරලොවේදී අන්නේ ආත්මය ලබා ගන්නවා. එතකොට මට නිත්‍ය වෙලා, ස්ථිර වෙලා, සදාකාලික වෙලා වෙනස් නොවන ස්වභාවයෙන් ඒ විදිහටම ඉන්න පුළුවන් කියලා දෘෂ්ටිය මගේ නෙවෙයි කියලා, මේ මම නෙවෙයි කියලා ඒ දෘෂ්ටියත්, ඒ වගේ මගේ නෙවෙයි කියලා, මේ මම නෙවෙයි කියලා, මේ මගේ ආත්මය නෙවෙයි කියලා අවබෝධයෙන් දකිනවා. ඒ කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, මේ ආත්මය මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා අවබෝධයෙන් දකිනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී සිහිපත් කරන්නට දුන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ විදිහට අවබෝධයෙන් දකිනකොට ඒ දේවල් නැති වෙලා යනකොට ඕට තති ගැනීමක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ කාරණාව සිහිපත් කරාට පස්සේ ඒ කාරණාව අහගෙන සිටියේ භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් විමසනවා. අපි බලමු දැන් මොනවද මේ ප්‍රශ්න 4 කියලා. පළවෙනිම අහපු ප්‍රශ්නය තමයි ස්වාමීනි බාහිර දේවල් අහිමි වෙද්දී තති ගැනීමක් ඇති වෙනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ඔව් තති ගැනීමක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි මට ඒක තිබුණා, මට ඒක අහිමි වුණා, මට යමක් තිබුණා නම් දැන් මට ඒ දේ ලැබෙන්නේ නැහැ කියලා අර බාහිර දෙයක් අහිමි වුණාට පස්සේ ඒ පුද්ගලයා ශෝකයටපත් වෙනවා, ක්ලාන්ත වෙනවා, වැළපෙනවා, පපුවට අත්ගසා ගන්නවා, සිහි විකල් කර ගන්නවා කියලා සමහරු බාහිර දෙයක් අහිමි වුණාම මේ විදියට තති ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරේ. කියන්නේ මට මොනවා හරි තිබුණොත් ඒ දේ නැතු වුණාට පස්සේ අනේ මට මෙහෙම දෙයක් තිබුණා දැන් මට ඒක නැහැ, අපව මට ඒක ලැබෙන්නේ නැහැ කියලා අර බාහිර දෙයක් අහිමි වුණාට පස්සේ අපි ඒ තති ගැනීමක් ඇති කර ගැනීම තමයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ අහපු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සිහිපත් කළේ. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා
ඒ විදිහට බාහිර දෙයක් අහිමි වුණාම තති ගැනීමක් ඇති නොවීමකුත් තියෙනවද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ඔව් තති ගැනීමක් ඇති නොවීමකුත් තියෙනවා. ඒ මොකක්ද? ඒ කාටද එහෙම වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. සමහරක් අය ගාව තියෙනවා මට ඒක තිබුණා දැන් මට ඒ දේ අහිමි වුණා. මට යමක් තිබුණා නම් දැන් මට ඒ දේ ලැබෙන්නේ නැහැ කියලා එහෙම අදහසක් නැති අය ඉන්නවා. අන්න එහෙම අදහසක් නැති අයට යමක් බාහිර දෙයක් තිබිලා නැත වුණාට පස්සේ ශෝක වීමක්, ක්ලාන්ත වීමක්, වැළපීමක්, පපුවට අත්ගසා ගැනීමක්, සිහි විකල් වීමක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. කියන්නේ සමහරුන්ට එහෙම අදහසක් නැහැ කියලා මට ඒක තිබුණා දැන් මට ඒක අහිමි වුණා ආපහු ඉතින් මට ඒ දේ ලැබෙන්නේ නැහැ කියලා අදහසක් නැත්තම් ඒ වගේ කෙනෙක්ට එහෙම අදහසක් නැති කෙනෙක්ට බාහිර දෙයක් අහිමි වුණාට පස්සේ තති ගැනීමක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ එතෙන්දි පිළිතුරු දුන්නා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අහනවා ස්වාමීනි තමන්ගේ ජීවිතයට අයිති දෙයක් අහිමි වුණොත් තති ගැනීමක් තියෙනවද කියලා. අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා ඔව් තති ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ ජීවිතයට අයිති දෙයක් අහිමි වුණාම සමහරුන්ට තති ගැනීමක් තියෙනවා. ඒ මොකක් සම්බන්ධවද? ඒක තමයි ලෝකේ, ඒක තමයි ආත්මය. මම මැරිලා ගිහිල්ලා ඒ ලෝකෙ උපදිනවා. ඒ ලෝකෙ නිට්ටයයි. ඒක සදාකාලිකයි. ඒක ස්ථිරයි. ඒ ලෝකෙ වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි. මං එහෙ ගිහිල්ලා එහෙ විදියටම ඉන්නවා කියලා දෘෂ්ටියෙන් ඉන්න පුද්ගලයෝ මේ ලෝකෙ ජීවත් වෙනවා. එතකොට ඒ වගේ කෙනෙක්ට බුදුරජාණන් වහන්සේගෙන් හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් හරි ධර්මය අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ මොකක්ද තියෙන්නේ? මේ හැම දෘෂ්ටියක්ම නැති කරන, ඒ වගේම සියලු සංස්කාර සංසිඳවන, සියලු කෙලෙස් දුරු කරවන, තණ්හාව නැති කරවන, විරාගය ඇති කරවන, ඒ වගේම තණ්හාව නිරුද්ධ කරවන නිවන ලබා දෙන ධර්මයේ තමයි අහන්න ලැබෙන්නේ. එතකොට මේ පුද්ගලයාට අහන්න ලැබෙනවා නිවන අවබෝධ කරගත්තට පස්සේ මරණින් පස්සේ නැවත ඉපදීමක් නැහැ. සියල්ල විනාශ වෙලා යනවා. නැවත හට ගැනීමක් නැහැ කියලා අහන්න ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මරණින් පස්සේ සදාකාලික ලෝකෙක සදාකාලික ලෝකෙක උපත ලබන්න, ඒ ගිහිල්ලා පදිංචි වෙන්න, ඒ ගිහිල්ලා ජීවත් වෙන්න, ඒ ගිහිල්ලා උපදින්න බලාපොරොත්තු වෙන හිටියේ මිනිස්සයා ඊට පස්සේ ශෝක වෙනවා, කලබල වෙනවා, ක්ලාන්ත වෙනවා, වැළපෙනවා, පපුවට ගහ ගන්නවා, සිහි විකල් කර ගන්නවා. මොකද අර බුදුරජාන් වහන්සේගේ හරි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ හරි බණක් අහනවා නිවන පිළිබඳව තියෙන නිවෙනින් පස්සේ එයාට අහන්න ලැබෙනවා මරණයෙන් පස්සේ නිවන අවබෝධ කරගෙන මරණයටපත් වුණාට පස්සේ නැවත ඉපදීමක් නැහැ. ඒ වගේම සියල්ල විනාශ වෙලා යනවා, නැවත හට ගැනීමක් නැහැ කියලා. ඉතින් ඔහුගේ හිතේ තිබුණේ මරලා ගිහිලා සදාකාලික ලෝකයක උපත ලබන්න. ඉතින් ඒ දේ වෙන්නේ නැතිකොට තමාගේ ජීවිතයට අයිති දෙයක් අහිමි වීමක් සිද්ධ වෙන නිසා ඔහු මොකද වෙන්නේ? තති ගැනීමක් ඇති වෙනවා කියලා එතෙන්ද බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙන් මේ භික්ෂුන් වහන්සේ හතරවෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ ඒ විදිහට තමන්ගේ ජීවිතයේ යමක් අහිමි වුණොත් තති ගැනීමක් ඇති නොවීමකුත් තියෙනවද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා තති ගැනීමක් ඇති නොවීමකුත් තියෙනවා. ඒකට හේතුව තමයි සමහරු ගාව මේ වගේ අදහසක් නැහැ. මොකක්ද? ඒක තමයි ලෝකය, ඒක තමයි ආත්මය. මරුණාට පස්සේ ඒ ගිහිල්ලා උපදිනවා. ඒ ලෝකෙ නිට්ටයයි, ඒ ලෝකෙ ස්ථිරයි, ඒ ලෝකෙ සදාකාලිකයි. මං එහෙ ගිහිල්ලා ඒ විදිහටම ඉන්නවා කියලා අදහසක් කෙනෙක් ගාව නැත්තම්, ඒ වගේ අදහසක් නැති කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ නමකගෙන් හරි, ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් හරි නිවනට අදාළ බණක් අහන්න ලැබෙනවා. මේ තණ්හාව නැති කරන, සියල්ලම දුරු කරන බණක් අහන්න ලැබෙන. එතකොට ඒ පුද්ගලයා අරට අහන්න ලැබෙනවා නිවන අවබෝධ කරගත්තට පස්සේ මරණින් පස්සේ නැවත උපදින්නේ නැහැ, සියල්ල විනාශ වෙලා යනවා, ආයෙ හටගන්නේ නැහැ කියලා ඒ ධර්ම දේශනාව අහන්න ලැබෙනවා. එතකොට අර පුද්ගලයාට මේ මරණින් පස්සේ සදාකාලික ලෝකෙක යන්න ආපහු අදහසක් නැති නිසා, සදාකාලික ලෝකෙක ගිහිල්ලා උපදින්න අදහසක් නැති නිසා, මරණින් පස්සේ ස්ථිර ලෝකෙක ස්ථිර සදාකාලික නිත්‍ය ලෝකෙක උපත ලබන්න අදහසක් නැති නිසා ඒ පුද්ගලයාට ශෝකයක් ඇති වෙන්නේ නැහැ. පුද්ගලයා ශෝක කරන්නේ නැහැ, ක්ලාන්ත කරන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, පපුවට ගහගන්නේ නැහැ, සිහි විකල් කරගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන එකෙන් බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා තමන්ගේ ජීවිතයේ දෙයක් අහිමි වෙනකොට තති ගැනීමක් ඇති නොවනවා කියලා එතෙන්දී බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. මොකද ඒ තමන්ගේ ජීවිතයේ යමක් අහිමි වෙනකොට තති ගැනීමක් ඇති නොවෙන්නේ කාටද? ඒ පුද්ගලයා තුළ මරණින් පසු සදාකාලික ලෝකෙක උපත ලබන්න
අදහසක් නැති කෙනෙක්ට මේ නිවනට අදාළ බණක් අහනකොට තති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. නිවන් දකින්න බයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම නිවනට අදාළ ධර්ම දේශනාවක් අහනකොට ශෝකයක් වැළපීමක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මෙන්න මේ මාතෘකා පිළිබඳව ධර්ම සාකච්ඡාවක් සිදු කරනවා. ඒ තමයි යමෙකු විසින් අල්ලාගත යුතු දේවල් මොනවද? මේ අත්වාද උපාදානයේ ස්වභාවය, දෘෂ්ටි බන්ධනයේ ස්වභාවය, ආත්මයේ පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා යමෙක් විසින් අල්ලාගත යුතු දේ මොනවද කියලා. එතෙන්දී බුදුහාමුදුරු සිහිපත් කරනවා යම් කිසි දෙයක් අල්ලාගත්තට පස්සේ ඒ අල්ලාගත්තු දේ නිත්‍ය දෙයක් නම්, ස්ථිර දෙයක් නම්, සදාකාලික දෙයක් නම්, කවදාවත් වෙනස් නොවන ධර්මතාවකින් යුක්ත දෙයක් නම්, ඒ විදිහටම තියෙන දෙයක් නම් ඒක අල්ලාගත්තට කමක් නැහැ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මහණෙනි එහෙම නිත්‍ය වෙලා තියෙන, ස්ථිර වෙලා තියෙන, සදාකාලික වෙලා තියෙන, වෙනස් නොවි ඒ විදිහටම සදාකාලිකව පවතින දේ අල්ලා ගන්නා දෙයක් ඔබලා දැකලා තියෙනවද කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරන්නේ එවැනි දෙයක් උන්වහන්සේලා දැකලා නැහැ කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරු සිහිපත් කරනවා තමන් වහන්සේත් එවැනි දෙයක් දැකලා නැහැ කියලා. ඒ වගේම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අත්වාද උපාදානයේ ස්වභාවය පිළිබඳව විස්තර කරනවා. ඒ තමයි මේක මගේ, මේ මම, මේ මගේ ආත්මය කියලා ග්‍රහණය වෙන අත්වාද උපාදානයකට බැඳලා ගියොත්, ඒ කියන්නේ අත්වාද මේ ආත්මයේ උපාදාන වශයෙන් ගත්තට පස්සේ ඒ ආත්මයේ උපාදාන වශයෙන් අරගෙන ඉන්න තාක්කල් ශෝකයක් ඇති වෙන්නේ නැත්තම්, වැළපීමක් ඇති වෙන්නේ නැත්තම්, දුක් දුම්නස් සුසුම් හෙලීමක් ඇති වෙන්නේ නැත්තම්, එහෙම දෙයක්, එහෙම ආත්මවාදයක් උපාදාන වශයෙන් ගත්තට කමක් නැහැ කියලා, එහෙම අත්වාද උපාදානයකට බැඳලා ගියාට කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම සිහිපත් කරලා මේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා ඒ විදිහට දුක් දුම්නස් උපායාස හට නොගන්න ආත්මවාදයේ උපාදාන වශයෙන් ගැනීමක් දැක තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ දුක් දුම්නස් උපායාස හට නොගන්න අවස්ථාවක් මේ ආත්මවාදයේ උපාදාන වශයෙන් ගත්තට පස්සේ දුක් දුම්නස් උපායාස හට නොගැනීමක් දකින්න තියෙනවද කියලා. එහෙම ආත්මවාද උපාදානයක්. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා සිහිපත් කරන ස්වාමීනි අපි එහෙම දෙයක් දැකලා නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා තමන් වහන්සේ ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස ඇති නොවන අත් උපාදානයක් දැකලා නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටි බන්ධන වල ස්වභාවය සිහිපත් කරනවා. එතෙන්ද බුදුහාමුදුරු සිහිපත් කරනවා යම්කිසි දෘෂ්ටි බන්ධනයක් ඇසුරු කරගෙන ඉන්නකොට ඒ දෘෂ්ටි බන්ධනයේ ඇසුරු කිරීම හේතුවෙන් ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස හටගන්නේ නැත්නම් එබඳු දෘෂ්ටියක් ඇසුරු කළාට කමක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා යම්කිසි දෘෂ්ටි බන්ධනයක් ඇසුරු කරද්දී ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස ඇති නොවෙනවා නම් ඒ වගේ දෘෂ්ටි බන්ධනයක් ඔයත් දැකලා තියෙනවද කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා අපි ඒ වගේ දෘෂ්ටි බන්ධනයක් දැකලා නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා මහණෙනි මමත් ඒ වගේ ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස ඇති නොවන ආකාරයේ දෘෂ්ටි බන්ධනයක් දැකලා නැහැ, දකින්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් ආත්මය සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් අහනවා. ආත්මය හා සම්බන්ධ ධර්ම සාකච්ඡාවක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අතරත් ඇති වෙනවා. මෙන්න මේ විදිහට මහණෙනි ආත්මයක් තිබුණොත් නේද ඒ ආත්මයට අයත් දෙයක් මට තියෙනවා යන අදහස ඇති වෙන්නේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා එහෙමයි ස්වාමීනි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා ඒ වගේම මහණෙනි ආත්මයකට අයත් දෙයක් තිබුණොත් නේද මට ආත්මයක් තියෙනවා යන අදහස ඇති වෙන්නේ. ඒ කියන්නේ ආත්මයකට අයත් දෙයක් තිබුණොත් නේද මට ආත්මයක් තියෙනවා යන අදහස ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. නමුත් මහණෙනි සත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන්ම බඳු ආත්මයක් නැත්තම් ආත්මයකට අයිති දෙයක්වත් නැත්තම් ඒක තමයි ලෝකය, ඒක තමයි ආත්මය. මම මරණින් පස්සේ ලෝකෙට යනවා. ඒ ලෝකෙ නිට්ටයයි, ස්ථිරයි, සදාකාලිකයි, වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහටම තියෙනවා කියලා යම් දෘෂ්ටියක් ඇද්ද ඒ දෘෂ්ටිය මුලින්ම පරිපූර්ණ වූ මෝඩකමක් නෙවෙයිද කියලා අහනවා. ඒ කියන්නේ ආත්මය කියලා දෙයක්වත් නැත්තම්, ඒ වගේම ආත්මයට අයිති දෙයක්වත් නැත්තම් මරණින් පස්සේ සදාකාලික ලෝකයකට, ස්ථිර ලෝකයකට, නිත්‍ය ලෝකයකට යනවා කියන දෘෂ්ටියක් තියෙනවා නම්
එතකොට ඒක මෝඩකමක් නේද කියලා තමයි අහන්නේ. එතකොට මේ හාමුදුරු උත්තර දෙනවා ස්වාමීනි ඒක මෝඩකමක් නොවන්නේ කොහොමද? ඒක සම්පූර්ණයෙන්ම මුලින්ම පරිපූර්ණ වූ මෝඩකමක්මයි කියලා මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව මේ ස්කන්ධ පහ පිළිබඳව සාකච්ඡාවක් භික්ෂුන් වහන්සේලා සමග පවත්වනවා ප්‍රශ්නෝත්තර ක්‍රමයට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ ගැන කුමක්ද ඔබලා හිතන්නේ? රූපේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? හාමුදුරු උත්තර දෙනවා ස්වාමීන් රූපය අනිත්‍යයි. ඒ වගේම යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද? ස්වාමීනි දුකයි. යම් දෙයක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම් මේක මගේ මේ මම මේ මගේ ආත්මය කියලා රැවටෙන එක හරිද? ඊට පස්සේ හාමුදුරු උත්තර දෙනවා ස්වාමීනි ඒක හරි නැහැ කියලා. ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් රූපය ගැන ප්‍රශ්න අහුවා වගේ වේදනාව ගැන. ඒ කියන්නේ වේදනාව නිට්ටයද අනිත්‍යද? හාමුදුරු උත්තර දෙනවා අනිත්‍යයි. වේදනාව අනිත්‍ය නම් ඒක දුකද සැපද? ඒ කියන්නේ යමක් අනිත්‍ය නම් දුකද සැපද? හාමුදුරු උත්තර දෙනවා දුකයි කියලා. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම් මේක මගේ මේ මම මේ මගේ ආත්මය කියලා රැවටෙන එක හරිද? හාමුදුරු උත්තර දෙනවා ස්වාමීනි ඒක හරි නෑ කියලා. ඒ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. ඒ භික්ෂුන් වහන්සේලා ඒ සඳහා නිවැරදි පිළිතුරු ඒ අවස්ථාවේදී ලබා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පිළිබඳව ප්‍රඥාවෙන් යථාර්ථය දකින ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අතීත අනාගත වර්තමාන තමාගේ යයි සලකන බාහිරය යයි සලකන ගොරෝසු වේවා සියුම් වේවා ලාමක වේවා උතුම් වේවා දුර වේවා ළඟ වේවා යම් රූපයක් ඇද්දේ සෑම රූපයක්ම ඒ වගේම යම් වේදනාවක් ඇද්දේ සෑම වේදනාවක්ම යම් කිසි සංඥාවක් ඇද්දේ සෑම සංඥාවක්ම යම් කිසි සංස්කාරයක් ඇද්දේ සෑම සංස්කාරයක්ම යම් විඥානයක් ඇද්දේ සෑම විඥානයක්ම මේක මගේ නෙවේ මේ මම නෙවේ මේ මගේ ආත්මය නෙවේ කියන ආකාරයට දියුණු කර ප්‍රඥාවෙන් යථාර්ථය දකින්න අවශ්‍ය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ. කියන රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන මේ දේවල් අතීතයේ හෝ වේවා අනාගතයේ හෝ වේවා වර්තමානයේ හෝ වේවා ඒ හැම දෙයක් පිළිබඳ ඒ කියන්නේ බාහිර හෝ තමාගේ හරි ඒ හැම දෙයක්ම මගේ නෙවේ මම නෙවේ මගේ ආත්මය නෙවේ කියන විදිහට දියුණු කර ප්‍රඥාවෙන් ඒ තුල යථාර්ථය දකින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කළා. ඒ විදිහට මේ පංචස්කන්ධය පිළිබඳව යථාර්ථය දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. වේදනාව ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. සංඥාව ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. සංස්කාර ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. විඥානය ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. ඒ කලකිරීම නිසා ඒ කෙරෙහි ඇල්ම නැති වෙලා යනවා කියලත් ඒ ඇල්ම නැති වීම නිසා ඒ නිදහස් වෙනවා කියලත් ඊට පස්සේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වුණාට පස්සේ මන් දැන් දුකෙන් නිදහස් වුණා කියන අවබෝධය ඇති වෙනවා කියලත් ඉපදීම නැති වුණා නිවන් මඟ සම්පූර්ණ කරගත්තා කල යුත්තේ කරලා අවසන් කළා ආයෙමත් මට නිවන් පිණිස කල යුතු දෙයක් නැහැ කියලා ඒ පුද්ගලයා තුළ ඒ භික්ෂුන් වහන්සේ තුළ ඒ යථාර්ථය දකින පුද්ගලයා තුළ අවබෝධයක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ කියන්නේ මේ රූපය වේදනාව සංඥාව සංස්කාර විඥාන කියන මේ දේවල් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා යථාර්ථයෙන් දකිනකොට ඒ රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥාන ගැන කලකිරීමක් ඇති වෙන ඒවට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කලකිරීම නිසා මොකද වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීමක් ඇති වෙනවා. ඒ නිදහස් වුණාට පස්සේ ඔහු ඉපදීම නැති කරලා මේ නිවන් මඟ අවබෝධ කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථය දකින භික්ෂුන් වහන්සේ හඳුන්වන ආකාර 8ක් පිළිබඳව මේ සූත්‍රයේදී වෙන වෙනම දේශනා කරනවා. ඒ යථාර්ථය දකින භික්ෂුන් වහන්සේලා හඳුන්වන ආකාර 8 තමයි පළවෙනි එක අවිද්‍යාව නැමැති දොර අගොල් කඩා දාපු කෙනා කියලා කියනවා. ඒ වගේම කර්මයේ නැමැති දිය අගල සුණු විසුණු කරලා දාපු කෙනා කියලාත් කියනවා. ඒ වගේම තෘෂ්ණාව නැමැති ගල් කණුව ගලවපු කෙනා කියලාත් කියනවා. සංසාරයේ අගොල බිඳපු කෙනා කියලාත් කියනවා. ආර්ය තත්ත්වයට පත්වුණු කෙනා කියලාත් කියනවා. මාන්නේ නැමැති කොඩිය බිම දාපු කෙනා කියලාත් කියනවා. කෙලස් බර විසි කරපු කෙනා කියලාත් කියනවා. ඒ වගේම කෙලස් වලින් වෙන්වුණු කෙනා කියලාත් කියනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ යථාර්ථය දකින භික්ෂුන් වහන්සේ හඳුන්වන ආකාර 8ක් පිළිබඳව
එතෙන්ද සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ නම් 8කින් විවිධ නම් වලින් මේ භික්ෂුන් වහන්සේව හඳුන්වන්න හේතු පිළිබඳව ඊට පස්සේ සිහිපත් කරනවා. එතෙන්ද බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා අවිද්‍යාව මුල් එක්කම නැති කල නිසා අවිද්‍යාව නැමැති දොර අගලු කඩා දාපු කෙනා කියලා කියනවා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම නැවත භවයක හැදිලා ඉපදෙන සසර මුල් එක්කම නැති කල නිසා කර්මයේ නැමැති දියාකල සුණු කරපු කෙනා කියලා කියනවා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම තෘෂ්ණාව මුල් එක්කම උදරලා දාපු නිසා තෘෂ්ණාව නැමැති ගල් කණුව ගලවපු කෙනා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම කාම භවයේ බැඳ තියෙන මේ ඕරම් භාගයේ සංයෝජන පහ මුල් එක්කම උදරලා දාපු නිසා සංසාරයේ අගල බිඳපු කෙනා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේ මම වෙමි කියන මාන්නය මුල් එක්කම උදරලා දාපු නිසා ආර්ය තත්ත්වයට පත් වුණු කෙනා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේ මාන්නය නැමැති කොඩිය බිම දාපු කෙනා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ වගේම කෙලස් බර විසි කරපු කෙනා කියලා. ඒ වගේම කෙලස් වලින් වෙන්නුණු කෙනා කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේ මේ හැම හඳුන්වා දීමක් අවසානයේදී පවසා සිටියේ මොකක්ද? අවිද්‍යාව, නැවත භවයක හැදලා ඉපදෙන සසර, තෘෂ්ණාව, ඒ වගේම කාම භවයේ බැඳ තබන ඕරම් භාගීය සංයෝජන පහ, මම වෙමි කියන මාන්න යන මේ සියල්ලක්ම ඒ භික්ෂුවගේ කරටියේ කැඩිච්ච තල් ගහක් වගේ නැවත කවදාවත් හට නොගන්න ලෙස අභාවයට පත්වෙච්ච බව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන අවිද්‍යාව, ඒ වගේම නැවත භවයක හැදලා ඉපදෙන සසර, ඒ වගේම තණ්හාව, මේ කාම භවයට බැඳලා තබලා තියෙන ඕරම් භාගීය සංයෝජන පහ, ඒ වගේ මම වෙමි කියන මාන්නය, මේ ඔක්කොම අර කියපු භික්ෂුන් වහන්සේගේ කරටියේ කැඩිච්ච තල් ගහක් වගේ නැවත කවදාවත් හට නොගන්න විදියට අභාවයට පත්වලා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන තමයි යථාර්ථයේ දකින භික්ෂුන් වහන්සේට විවිධ නම් යොදන්නත් මේ භික්ෂුන් වහන්සේගේ ස්වභාවය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මේ අලගද්දූපම සූත්‍රයේදී දේශනා කරපු ආකාරය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ නමකගේ විඥානීය ස්වභාවය පිළිබඳව සිහිපත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඒ විදිහට දුකෙන් නිදහස් වෙච්ච සිතක් තියෙන රහතන් වහන්සේ නමකගේ විඥානීය දැන් පවතින්නේ මෙන්න මේ අරමුණු ආශ්‍රය කරගෙන කියලා සක්‍ර දෙවියන්ටවත් ඒ වගේම බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියන්ටවත් අවබෝධ කරගන්න අපහසුයි. ඒ කියන්නේ සක්‍ර දෙවියන් සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියන්ටවත් ඒ රහතන් වහන්සේගේ විඥාණය කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ විදිහට නිදහස් වෙච්ච දුකෙන් නිදහස් වෙච්ච සිතක් තියෙන රහතන් වහන්සේ නමකගේ විඥාණය හොයාගන්න පුළුවන් කමක් නැහැ. එතකොට රහතන් වහන්සේ මේ ජීවිතයේදීම සියල්ල ඉක්මවා ගොස් ඇති නිසා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන එහෙම හොයාගන්න පුළුවන් කමක් නැත්තේ ඒ රහතන් වහන්සේ මේ ජීවිතයේදීම සියල්ල ඉක්මවා ගිහිලා තියෙන නිසා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ද සිහිපත් කරනවා ශ්‍රමණීන් බ්‍රාහ්මණීන් බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා. ඒ චෝදනා කරන්න හේතුව. එතකොට තමන් වහන්සේ ඒ වගේ අදහස් දරනකොට ඒ වගේ ධර්මයක් දේශනා කරනකොට කියන්නේ මේ පංචකාමයන්ගෙන් ඈත් වීම පිළිබඳව ඒ වගේ මේ නිවන අවබෝධ කරගන්න අවශ්‍ය කරන ධමයක් දේශනා කරනකොට සමහර ශ්‍රමණ බ්‍රාහ්මණී මොකද කරන්නේ? ශ්‍රමණ ගෞතමයන් සත්වයන් නැති කරන ඉන්නා වූ සත්වයන්ගේ වෙනසීම අභාවය ගැන කියා දෙන කෙනෙක් කියලා තමන් වහන්සේට අසත්‍යයෙන් බොරුවෙන් අභූතයෙන් චෝදනා කරනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. තමන් වහන්සේ එසේ සත්වයන් විනාශ කරන කෙනෙක් නොවන බවත් ඒ නිසා සත්වයන්ගේ විනාශය නොකියන බවත් තමන් වහන්සේ ඉස්සරත් දැනුත් දුක ගැන දුක නැති කිරීම ගැන විතරමයි දේශනා කළේ කියලා එහෙම කටයුතු කරද්දී ඔවුන් එසේ අසත්‍යයෙන් බොරුවෙන් අභූතයෙන් චෝදනා කරනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. කියන්නේ සත්වයන්ගේ භව ගමන නැති කරන්න ඒක නිවන අවබෝධ කරගන්න අවශ්‍ය කරන මේ ධර්මයේ දේශනා කරනකොට වෙනත් ආගම් වල උදවිය ශ්‍රමණ බ්‍රාහ්මණීන් කියනවා බුදුහාමුදුරුවෝ මේ සත්වයන්ව නැති කරනවා සත්වයන්ගේ වෙනසීම අභාවය ගැන කියලා දෙන කෙනෙක් කියලා තමයි කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? දුක ගැන දුක නැති කිරීම ගැන විතරයි ධර්ම දේශනා කරන්නේ. නමුත් ඒක වැරදියට වටහාගත්ත අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණීන් බුදුරජාණන් වහන්සේට අර විදිහට චෝදනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සමහරු තමන්ට ගෞරව කරනවා සමහරු අගෞරව කරනවා කියලා. එතකොට ඒගොල්ලෝ ගැන බුදුහාමුදුරුවෝ හිතපු ආකාරය පිළිබඳවත්
එතෙන්ද සිහිපත් කරන එතෙන්ද බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා සමහරු තථාගතයන් වහන්සේට බනිනෝ නිඳා කරන අපුරු වචන කියනවා වෙහෙසවනවා ගැටෙන්න එනවා. එතකොට බුදුරජාන් වහන්සේ ඔවුන් තුල තරහක්, ඒ කියන්නේ ඔවුන් පිළිබඳ හිත තුල තරහක් අසතුටක් ඇති කරගන්නේ නැහැ. පීඩාවක් ඇති වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම ඔවුන් පිළිබඳ තමන් වහන්සේගේ හිත තුල තරහක් අසතුටක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම සමහරු තථාගතයන් වහන්සේට හොඳට සලකනෝ, ගෞරව කරනෝ, බුහුමන් කරනෝ, පුද පූජාවන් කරනෝ. ඒ මොහොතේදී හිතේ අමුතු සතුටක්, සොම්නසක්, පිනායාමක් ඇති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එහෙම සිහිපත් කළ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා යම් පංචස්කන්ධයක් බොමැඩ මුලදී පිරිසිඳ ගත්තා නම්, ඒ කියන්නේ යම් පංචස්කන්ධයක් බොමැඩ මුලදී මේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්තා නම් ඒ පංචස්කන්ධයට තමයි මේ ආකාරයෙන් සත්කාර කරන්න කියලා තමන් වහන්සේ හිතනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ඒ සත්කාර කරන අය පිළිබඳව කල්පනා කරනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරන බණින අය පිළිබඳව තරහක් ඇති කරගන්නෙත් නැහැ. තමන් වහන්සේට ගෞරව කරන අය පිළිබඳව විශේෂ ඒ වගේ විශේෂ සතුටක් විශේෂත්වයක් ඇති කරගන්නෙත් නැහැ කියලා එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට දුනා. එහෙම තමන් වහන්සේට ගෞරව කරනවා නම් යම් කෙනෙක්, එතකොට හිතන්නේ මේ ශරීරයට පංචස්කන්ධය කියන්නේ බොමැට මුලදී යම් ධර්මයක් අවබෝධ කරගන්නට මේ පංචස්කන්ධය උපකාරී වුණා නම් ඒ පංචස්කන්ධයට උපකාර කිරීමක් සැලකීමක් විදිහට බුදුරජාණන් වහන්සේ එතෙන්දී ඒ කාරණා පිළිබඳව සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා භික්ෂුන් වහන්සේලාට සිහිපත් කරනවා ගෞරව කරන්නන් හා ගෞරව කරන්නන් දෙස බලන්න ඕන ආකාරය පිළිබඳව. එතෙන්දී බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා කවුරුම හරි නිඳා කළත්, අපහාස කළත්, දොස් කිව්වත්, වෙහෙසෙව්වත්, ගැටෙන්න ආවත් ඒ පිළිබඳ තරහ වෙන්න එපා, කෝප වෙන්න එපා, චිත්ත පීඩාවක් ඇති කරගන්න එපා. ඒ වගේම කවුරු හරි සත්කාර කළත්, ගෞරව කළත්, බුහුමන් කළත්, පුද පූජා කළත් ඒ පිළිබඳ අමුතුවෙන් සතුටු වෙන්නත් එපා, සොම්නසක් ඇති කරගන්නත් එපා, සිතපිනායාමක් ඇති කරගන්නත් එපා කියලා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කළා. යම් මේ පංචස්කන්ධයක් කල් ඇතුවම පිරිසිදු දැනගන්නාලද, ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්නට මේ පංචස්කන්ධය යම්කිසි ආකාරයක උපකාරී වෙනවද, ඒ පංචස්කන්ධයට තමයි මේ සත්කාර කරන්න කියලා හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා වන් සිද්ධ කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා යමක් Tamanට ආйти නැත්නම් ඒ ආйти නැති දේ අත්හරින්න කියලා. ඒ වගේම ආйти නැති දේ පිළිබඳ ආසාව ප්‍රහාණය වුණාට පස්සේ ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතනවා කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ අවස්ථාවේදී පැවසුවා. එහෙම පවසලා Tamanට ආйти නැති දේවල් පිළිබඳ බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. Tamanට ආйти නැති දේවල් තමයි රූපය Tamanට ආйти නැහැ, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ කාරණා පහ Tamanට ආйти නැති දේවල් විදිහට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා Tamanට ආйти නැති දේවල් සම්බන්ධව අපි දකින්න ඕන ආකාරය පිළිබඳ උපමාවකින් මෙන්න මෙහෙම සිහිපත් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ජේතවනාරාමේ තියෙනවා දරකොළ අතු ආදිය. එතකොට ඒවා මිනිස්සු අරගෙන මිනිස්සු ඇවිල්ලා අරගෙන ගියොත් ඒවට ගිනි තිබ්බොත් ඒවාට ඕන් කැමති දෙයක් කළොත් එතකොට ඔබලා හිතනවද අහනවා මිනිස්සු අපුව අරගෙන යනවා අපිට ගිනි තියෙනවා එයාට ඕන දේවල් අපිට කරනවා කියලා හිතනවද කියලා අර භික්ෂුන් වහන්සේලාගෙන් බුදුහාමුදුරුවෝ අහනවා. කියන්නේ ජේතවනාරාමේ තියෙන දරකොළ අතු ආදී අරගෙන යනකොට ඒවට ගිනි තියෙනකොට ඒවට මිනිස්සු කැමති දෙයක් කරනකොට අපුව අරගෙන යනවා අපිට ගිනි තියෙනවා අපිට ඒගොල්ලන්ට ඕන දේ කරනවා කියලා හිතනවද කියලා අහනවා. ඒ වෙලාවට අර භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ස්වාමීනි අපිට එහෙම හිතෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවා ඒකට හේතුව මොකක්ද? ඔයයන්ට එහෙම හිතෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ අපුව අරගෙන යනවා අපිට ගිනි තියෙනවා අපිට ඒගොල්ලන්ට ඕන දේ කරනවා කියලා හිතෙන්නේ නැති වෙන්නේ හේතුව මොකක්ද කියලා අහනවා. එතෙන්දී මේ භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරන් සිහිපත් කරනවා ස්වාමීනි අපට ඒවා තමාය කියලා හරි Tamanට ආйти දේවල් කියලා හරි හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ජේතවනාරාමේ තියෙන දරකොළ අතු ආදී අපිට අපි කියලා හිතෙන්නේත් නැහැ. අපිට ආйти දේවල් කියලා හරි හිතෙන්නේත් නැහැ. ඒ නිසා තමයි මිනිස්සු ඒවා අරගෙන යනකොට ඒවට ගිනි තියෙනකොට ඒගොල්ලෝ කැමති දෙයක් ඒවට කරනකොට අපිට එහෙම හිතෙන්නේ නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සිහිපත් කරනවා අන්න ඒ විදිහටම තමන් වහන්සේ ඒ විදිහටම
ඊටාම යහපත් ලෙස ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒ වගේම උඩට මතු කළා තියෙනවා, විවෘත කළා තියෙනවා, පැහැදිලිව කියා දීලා තිබෙනවා. ඒ නිසා අවිද්‍යාව නැමැති මේ වැරහැරි ඉරලා දාලා ඒ ධර්මයේ තුල භික්ෂුන් වහන්සේලා කටයුතු කරන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඒ ධර්මයේ තුල කටයුතු කරන භික්ෂුන් වහන්සේලා වර්ග කිහිපයක් වැඩි ඉන්නවා කියලා ඊට පස්සේ එකින් එක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නට දුන්නේ. කියන්නේ අර ජේතවනාරාමේ තියෙන ඒ දරකොළ අතු ආදී වගේ තමයි අපි අපේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දිහා බලන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරලා ඒ විදිහට තමන් වහන්සේ පැහැදිලිව මේ ධර්මයේ දේශනා කළ තියෙනවා. ඒ ධර්මයේ අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා වර්ග කිහිපයක් වැඩි ඉන්නවා කියලා ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා වර්ග කිහිපය පිළිබඳව බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. එතෙන්දී භික්ෂුන් වහන්සේලා වර්ග පහ මෙහෙමයි බුදුහාමුදුරුවෝ සිහිපත් කරන්නේ. රහතන් වහන්සේ, අනාගාමී උත්තමයන් වහන්සේ, සකෘදාගාමී උත්තමයන් වහන්සේ, සෝවාන් උත්තමයන් වහන්සේ, ඒ වගේම පස්වෙනි කෙනා තමයි ධම්මානුසාරේ සද්ධානුසාරේ භික්ෂුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතෙන්දී රහතන් වහන්සේ කියලා කියන්නේ ආශ්‍රවයන් ඡය කරපු, බබසර වාසයේ නිම කරපු, කලේතු දේ කරලා අවසන් කරපු, කෙලස් බර විසි කරපු, ප්‍රමාණිකෝල උතුම් අර්ථයට පැමිණිච්ච මේ භව බන්ධන කිසිම දෙයක් නැති අවබෝධයේ තුලින්ම දුකින් නිදහස් වෙච්ච සසර සැරිසරීමක් නැති භික්ෂු පිරිසක් තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ වගේම අනාගාමී උත්තමයන් වහන්සේ කියලා කියන්නේ ඕරම් භාගීය සංයෝජනපා ප්‍රහාණය කරපු භික්ෂු පිරිසක්. ඒ වගේම ඔවුන් සියලු දෙනාම ඕපපාතිකව සුද්ධාවාසිකින බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා පිරිනිවන් පානවා. නැවත කිසිම දිනක ආපහු මේ ලෝකෙන් චුත වෙලා ඒ කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලා මිනිස් ලෝකෙ උපත ලබන්නේ නැහැ අනාගාමී උත්තමයන් වහන්සේ. ඒ වගේම සකෘදාගාමී උත්තමයන් වහන්සේ කියන සංයෝජන තුනක් ප්‍රහාණය කරලා රාග දේශ මොහ තුනී කරපු භික්ෂුන් වහන්සේලා පිරිසක් තමයි සකෘදාගාමී උත්තමයන් වහන්සේ කියන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ සියල්ලෝම මිනිස් ලෝකයට එක් වතාවක් පමණක් ඇවිල්ලා සියලු දුක් අවසන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී සිහිපත් කරනවා. ඒ වගේම සෝවාන් උත්තමයන් වහන්සේ කියලා කියන්නේ සංයෝජන තුනක් ප්‍රහාණය කරපු කිසිම දිනක සතර අපාය නොවැටෙන ස්ථිර වශයෙන්ම නිවන අවබෝධ කරගන්නා භික්ෂු පිරිසක් විදිහට ඒ සූත්‍රයේදී අලගත්ථූපම සූත්‍රයේදී මේ සෝවාන් චක්‍රදාගාමි අනාගාමි අරහත් කියන උත්තමයන් වහන්සේලා පිළිබඳව කරුණු කාරණා සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සිහිපත් කරනවා නිවන් අවබෝධ කරගන්නා ඒ සුගතිය උපත ලබන ඊළඟ පිරිස තමයි ධම්මානුසාරේ සහ සද්ධානුසාරේ භික්ෂුන් වහන්සේලා. කියන්නේ ධම්මානුසාරේ කියන්නේ සෝවාන් මාර්ගයට පිවිසෙච්ච පිරිස, සද්ධානුසාරේ කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් යුක්ත පිරිස. එතකොට මෙන්න මේ කියන ධම්මානුසාරේ සහ සද්ධානුසාරේ භික්ෂුන් වහන්සේ සියලු දෙනාමත් නිවන් අවබෝධ කරගන්නවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ධර්මයට පැමිණි කවුරුම හරි කෙනෙක් තමන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ඇති කරගත්තා නම්, ප්‍රේම මාත්‍රයක් ඇති කරගත්තා නම් ඒ සියලු දෙනාම සුගතියේ උපත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට යෙදුණා. ඊට පස්සේ මේ දේශනාව අහගෙන හිටිය භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහලා සතුටු වුණාය කියලා මේ අලගත්ථූපම සූත්‍ර අවසානයේ සඳහන් වෙනවා. එතකොට මේ දේශනාවදී විශේෂයෙන්ම අරිට්ඨ කියන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ දේශනාව වැරදියට අවබෝධ කරගෙන වැරදි මතයක් දැරීම නිසා තමයි මේ දේශනාව ඉදිරියට පවත්වාගෙන ගියේ. එතකොට අරිට්ඨ හාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ නිවනට යම් දෙයක් බාධාවක් කියලා කිව්වනම් ඒක නිවනට බාධාවක් නොවේ කියන මතය තමයි අරිට්ඨ හාමුදුරුවෝ හිටියේ. ඒ අරිට්ඨ හාමුදුරුවන්ගේ වැරදි මතය දුරු කරමින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට මේ කාරණාවන් සිහිපත් කළා. එතකොට මේ සූත්‍රය තුල කලින් සිහිපත් කරා වගේම කාමයන් පිළිබඳ බුද්ධ දේශනාව, ඒ වගේම සර්පයා උපමාවට අරගෙන මේ ධර්මයේ හරියට අල්ලා ගැනීම, වටහා ගැනීම, ඒ වගේම අල්ලා නොගැනීම, වටහා නොගැනීම පිළිබඳව තියෙන වටිනාකම සහ භයානකකම් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම ධර්මයේ ඉගෙන ගැනීමේ ප්‍රතිඵලය, ඒ කියන්නේ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකය කියන්නේ පිරිසුදු කෙනා, සත්පුරුෂයා ධර්මයේ ඉගෙන ගැනීමේ අරමුණ, ඒ වගේම හිස් පුද්ගලයා ධර්මයේ ඉගෙන ගැනීමේ අරමුණ පිළිබඳව මේ සූත්‍රයේදී සාකච්ඡා කළා. ඒ වගේම ධර්මයේ අර්ථ මතක තබා ගන්නා ගැටලු නිරාකරණය කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. පහුරක් උපමාවට ගනිමින් මේ තථාගත ධර්මයේ අරමුණ පිළිබඳව සිහිපත් කළා. ඒ වගේම දෘෂ්ටි හට ගන්නා තැන් හා දෘෂ්ටි හට ගන්නා ආකාර හයක් පිළිබඳව සිහිපත් කළා.
යමෙක් විසින් අල්ලාගත් යුතු දේවල් මොනවද? එතකොට එතින්දී අත්වාද උපාදානය, දෘෂ්ටි බන්ධනය, ආත්මය, පංචස්කන්ධය ඒව පිළිබඳව සිහිපත් කළා. එවැගේ මේ යථාර්ථය දකින භික්ෂූන් වහන්සේ හඳුන්වන විවිධ නම් පිළිබඳව සිහිපත් කළා. රහතන් වහන්සේ නමකගේ විඥාන ස්වභාවය පිළිබඳව සිහිපත් කළා. සමහරක් ශ්‍රමණක් බ්‍රාහ්මණීන් බුදුරජාන් වහන්සේට කරන චෝදනාවන් පිළිබඳව එවැගේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්නන් අගෞරව කරන්නන් දෙස බලපු ආකාරය භික්ෂූන් වහන්සේලාට තමන් වහන්සේට ගෞරව කරන්නන් අගෞරව කරන්නන් දෙස බලන්න ඕන ආකාරය පිළිබඳව එවැගේම තමන්ට ආйти නැති දේවල් එතෙන්දී බුදුහාමුදුරුවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා තමන්ට ආйти නැහැ කියලා එතෙන්දී උපමාවක් සිහිපත් කරන ජේතවනාරාමේ දර අරගෙන යන මිනිස්සුන්ගේ කතාව මුල් කරගෙන එවැගේම නිවන් අවබෝධ කරන හා සුගතියට යන පිරිස් පිළිබඳව ඒ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඒ උත්තමයන් වහන්සේලා පිළිබඳවත් ධම්මානුසාරී සද්ධානුසාරී ඒ භික්ෂුන් වහන්සේලා පිළිබඳව සිහිපත් කරලා අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ සිහිපත් කළ තමන් වහන්සේ පිළිබඳව යම් කෙනෙක් සුළුවෙන් හරි පැහැදීමක් ඇති කරගත්තොත් ඒ පුද්ගලයා සුගතිගාමී වෙනවා කියලා මේ දේශනාව අවසන් කළා. එතකොට අරිට්ඨ කියන හාමුදුරන්ගේ හිතේ ඇතිවෙච්ච භයානක මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන තමයි බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී මේ දේශනාව සිද්ධ කරන්නට දුනේ. අලගද්දූපම සූත්‍රය කියලා සර්පයා උපමාට ගනිමින් දේශනා කරපු සූත්‍ර දේශනාව විදිහට මේ සූත්‍ර දේශනාව ත්‍රිපිටකය තුල අපිට දැකබලා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අනන්ත සසර පුරා ලබාගත් ආසියුම් පුණ්‍ය ශක්තිය දෙවියන්ට අධිපති සක්‍ර දෙව රාජෝත්තමයන් වහන්සේ ප්‍රධාන විරෝධ විරූපාක්ෂ දුතරාශ වෛශ්වණකේ සතරවරන් දෙව රාජෝත්තමයන් වහන්සේලා ඇතුළු අනන්ත සක්කල වාසී සුනුම දෙවියන්ට බ්‍රහ්මීන්ට නාගීන්ට ආධ්‍යාත්මික උත්තමයන් වහන්සේලාට අපවත් වේ වදාළ මාගේ ගුරු දේවෝත්තම අතිගරු දොරම්ගඩ ඉන්දසොර නායක හාමුදුරන් වහන්සේ දඹරට ඒත නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන සසර පුරාට අපවත් වේ වදාළ සියලුම හාමුදුරන් වහන්සේලාටත් මේගේ සියලුම දායකරකාදීන්ට ඥාතිත මිත්‍රාදීන්ට සුජීවත් වෙන්න මට හැවෙනල් වගේ ආශිර්වාද කරන මගේ ආදරබර මෑණියන් වහන්සේ අදිස්නෝනා විජේවර්ධන උපාසිකා මාතාව ආදරබර පියාණන් වහන්සේ කේකේඩී පීදාස රණවිර උපාසක මහත්මයා ප්‍රධාන මට ආශිර්වාද කරන කල්යාණ මිත්‍ර සත්පුරුෂ ගිහි පැවති දේශීය විදේශීය හැම දෙනාටමත් මට සසර ගමන සුවපත් කර ගන්නට සුරක්ෂිත කර ගන්නට තුන් නිවනින් සැනසෙන්නට මේ සූත්‍ර දේශනාව පාරමිතාවක්ම වේවා ශක්තියක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ නාගානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ සත්තානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අවසිමාරස්ස පරාජයෝ හි උග්ගෝසුයුං දේවගණා පසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අවසිමාරස්ස පරාජයෝ හි උග්ගෝසුයුං දේවගණා පසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අවසිමාරස්ස පරාජයෝ හි උග්ගෝසුයුං දේවගණා පසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති මිනාතේ සමිජ්ජතු හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි ඉසුරුපුර බෝසමුතු පිහිටයි